ආයුබෝවන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. අද මාර්තු මාසයේ 25 වෙනිදා 2020 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ මුලින්ම ශ්‍රී ලාංකික කොරෝනා වැළඳුණු රෝගියෙක් වාර්තා වුණේ මාර්තු මාසයේ 11 වෙනිදා. ඒ කියන්නේ අද 25 වෙනිදා වෙද්දී දවස් 14ක් ඉවරයි. අද ඉඳලා ඉදිරි දවස් 14 ඉතාමත්ම තීරණාත්මක බව තමයි වෛද්‍ය අංශ විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ. අද මාර්තු මාසේ 25 වෙනිදා අදත් අපිට තියෙන්නේ e-papers එහෙම නැත්නම් මුද්‍රිත පුවත්පත් මැදිරියට ලැබිලා නැහැ. අපි සූදානම් e-පුවත්පත් හරහා දවසේ පුවත්පත් මොනවද රටට කියන්නේ කියලා විමසලා බලන්න. මාධ්‍යවේදී ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. ප්‍රසාද් පත්තර නැත්තේ ඇයි මොකද තත්ත්වය ප්‍රායෝගික තත්ත්වය මොකද ප්‍රසාද්? ඔව් මම හිතන්නේ ඇන්දර නීතිය මුළු රටම ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී පුවත්පත් විකුණන්න එපැයි දිනුෂයිති පුවත්පත් විකුණීමට යාමේදී ගැටලුවක් පවතින. ඒ වගේම ජනතාවට එක්රැස් වෙන්නත් බැහැ. ඒ නිසා අපි දැක්ක දැන් ඊයේ පත්තර තිබුණා යම් ආකාරයකට කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්ක ඇන්දර දිවත් වූ නිසා ඒක තමයි ඊයේ පුවත්පත් තිබුණේ. නමුත් ඉරිදා පුවත්පත් මම හිතන්නේ දැන් සිකුරාදා උදෑසන 6ට ඇන්දර නීතිය ඉවත් වුණාට පසුව ඉරිදා පුවත්පත් ලබා ගැනීම හැකියාවක් තියෙන මොකද අද දින සියලුම පුවත්පත් ආයතන ඉරිදා පුවත්පත් අද අවසන් කරනවා. අද රාත්‍රී වෙනකොට. ඒ නිසා ඉරිදා පුවත්පත් ලබා ගැනීම හැකියාවක් යම් ආකාරයකට තියෙනවා. නමුත් අර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනකොට ඊ පුවත්පත් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒක ආරක්ෂක හේතුන් සහ සෞඛ්‍ය හේතුන් නිසා. ඔව්. ඒ කියන්නේ ඉරිදා පත්‍ර අද ඉවර කරනවා කියන්නේ ප්‍රසාද් අද වැඩ තියෙන්නේ. ඔව් අද වැඩ තියෙනවා. ඔව්. අද ජාතික පුවත්පත් අතරේ මොනවද වාර්තා වෙන පුවත් කියලා විමසලා බැලුවහම දිනමින ඊ පුවත්පතට අවධානය යොමු කරන්න කැමති කාරණා කිහිපයක් කෙරෙහි දිනමින ඊ පුවත්පත අවධානය ලක් කරනවා. කොළඹ ගම්පහ කළුතර අධි අවදානම් කලාපවට පත්වෙන කාරණාව දිනමින ඊ පුවත්පතේ සඳහන් වෙනවා. මොකද මේ වෙනකොට වැඩිපුරම කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වන්නේ කොළඹ ගම්පහ කළුතර කියන මේ කලාපයෙන් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වැඩිපුරම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක අවදානම් සහගත දිස්ත්‍රික්ක හැටියට සැලකෙනවා. ඒ වගේම දිනමින පුවත්පතේ සඳහන් වෙනවා අද දවස වෙන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102ක් දක්වා වර්ධනය වී තිබෙන බව. කොරෝනා රෝගීන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ 102ක් දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. දැන් PCR පරීක්ෂණ එහෙම නැත්නම් මේ කොරෝනා ආසාදිතද නැද්ද කියන එක නිවැරදිව තහවුරු කරගන්න භාවිත කරන PCR පරීක්ෂණය කරලා 102ක් තහවුරු කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ජෝන් හොප්කින්ස් ඇමරිකානු රෝහල සහ චීනයේ තත්ත්වයේ චීනයේ ලැබපු අත්දැකීම් අනුව කියන්නේ මේ වාර්තා වෙන ප්‍රමාණය දැන් මෙතන 102ක් වාර්තා වෙනවනේ තහවුරු කරගන්නවානේ PCR පරීක්ෂණේ ඒ ප්‍රමාණය වගේ 8 ගුණයක් ආසාදිතයන් සමාජය තුළ ඉන්න පුළුවන් කියලා. විද්‍යාත්මක ක්‍රම ජෝන් හොප්කින්ස් රෝහල සහ විශේෂම චීනයේ තත්ත්වය. එතකොට දැන් 102ක් හඳුනාගෙන තියෙනවා. 102කින් 32ක් නිරෝධායන මධ්‍යස්ථානවල ඒ අනුව 132කින් 32ක් අඩු කරාම 70යි. මේ වගේ 8 ගුණයක් කියලා කියන්නේ 560 ගුණයක් සමාජගතව මේ රෝගී ආසාදිතයන් ඉන්න පුළුවන් කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් කියා සිටිනවා. මේක තමයි තත්ත්වය. ඒ නිසා තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ අද සිට ඉදිරි දෙසතිය කියන්නේ අප්‍රේල් මාසයේ 7 වෙනිදා විතර වෙනකන් කාල සීමාව ඉතාමත්ම තීරණාත්මකයි කියලා. ඒ අතරේ ලොව පුරා තත්ත්වයක් වාර්තා කරනවා. ලෝපුරා තත්ත්වය ලෝපුරා කොරෝනා ආසාදිතයන් 16585ක් ජීවිතක්ෂයට කියලා දිනමින ඊ පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ අද උදේ 5:55 පමණ වන විට නිවුස් ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර තිබුණා යාවත් කාලින කර තිබුණා එමෙ නැත්නම් අප්ඩේට් කරලා තිබුණ තත්ත්වය මේ වෙනකොට 18326 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා කොරෝනා ආසාදිතයන් හැටියට. එමෙ නැත්නම් කොරෝනා රෝගය වැළඳලා ලොව පුරා 18326 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. 4,5775 දෙනෙක්ට මේ වෙනකොට රෝගය වැළඳිලා කියලා අද උදෑසන 5:50 පමණ වෙන විට වාර්තා වෙලා තිබුණා. ඒ වගේම ඇන්දරි නීතිය දීර්ඝ කරන පුවත ජාතික පුවත්පත් ගණනාවක පළ වෙනවා. ඊ පුවත්පත් අතරෙත් මේ කාරණාව එහෙමයි. ජාතික පුවත්පත්වල මෙහිම වාර්තා වෙන විශේෂම දිනමින කියනවා ඇන්දරි නීතිය දීර්ඝ කරයි.
ඇඳරි නීතිය දික් කිරීමේ අවශ්‍යතාව මොකක්ද? ඇයි මේ ඇඳරි නීතිය දික් කරන්න කියලා සමහරවිට මේ සමහරව හිතනවා මේ ඔය කියන ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන් ආසාදිතයෝ ගාන රෝගීන් ගාන වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති මේ ඇඳරි නීතිය දික් කරන්න කියලා. ඇත්තටම ඇඳරි නීතිය දික් කිරීම වැදගත්කම මොකක්ද කියලාත් ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා සාමාන්‍යයෙන් ආසාදිතෙක් සාමාන්‍ය හැසිරීම මෙහෙ ගිහිල්ලා සාමාන්‍ය හැසිරීම කටයුතු කළොත් මාසෙක ඇතුළත 500 දෙනෙක්ට බෝ කරන්න පුළුවන්. එක ආසාදිතයකින් 500 දෙනෙක්ට බෝ කරනවා. හැබැයි මේ සෝෂල් ඩිස්ටන්ස් එහෙම නැත්නම් සමාජීය දුරස්ථභාවය නිසා ඒ කියන්නේ මේ ඇඳිරි නීතිය වගේ ක්‍රියාත්මක කරලා එකිනෙකා මුණ ගැහිීමේ අවස්ථා අඩු කළොත් ඒක 50%කින් අඩු වුණොත් අර 500 තවත් අඩු වෙනවා. ඒ අනුව 70%කින් විතර වගේ අඩු කරගන්න පුළුවන් නම් 2.5ක් දක්වා අඩු කරගන්න. සොතනි දැන් අපි දැන් මේ දැන් වෛද්‍යවරුන් පවසන දෙයක් තමයි මේ ආසාදනය මේ උගුරෙන් තමයි මුලින්ම ඇති වෙන්නේ කියන කාරණය. උගුර ටිකක් අර බන වෙච්ච වගේ ස්වභාවයක් තියෙන එක නිසා සීතල ආහාර ගත්තම උණු වතුර පානය කරන රැයට ලුණු වතුරේ උගුර සෝදන කියලා කියනවා. දැන් සමහර නිවාසවල තියෙනවා ඒ කියන්නේ යම්කිසි ආකාරයේ එවැනි දෙයක් තියෙනවා නම් සාමාන්‍ය මේ සෞඛ්‍ය තත්ත්වය මත වුණත් ඔහු ටිකක් ළමයින්ගෙන් වෙන් වෙලා ඉන්නේ ඈත් වෙලා ඉන්නේ. ඒක තමයි හොඳ. මොකද අපි දන්නවා ඇඳිරි නීතිය නිසා එළියට එන්නේ නැති වුණාට ගෙදර නිවස තුල පරිස්සමක් නොවන නිවසේ අනිකුත් අයට සමාජිකයින්ට යම්කිසි අවදානමක් තියෙන. ඒ නිසා පරිස්සම් වෙන කියන කාරණය තමයි කියන්නේ. එහෙම අවදානමක් යම්කිසි සැකයක් තියෙනවා නම් ගෙදර අයගුණුත් පොඩ්ඩක් විතම් වෙලා ඉන්න එක තමයි වඩා හොඳ. ඔව් හොඳයි. දැන් ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ නැහැ කියලා වාර්තා වෙලා තියෙනවා විශේෂයෙන්ම කොළඹ කළුතර සහ පුත්තලම ප්‍රදේශවල. මේ සම්බන්ධයෙන් දැනගත යුතු වඩා වැදගත්ම පුද්ගලයා අජිත් රෝහණ මහත්මයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීති අජිත් රෝහණ මහත්මයා දුරකථනයෙන් සම්බන්ධ වුණා. සුබෝදෑසනක් අජිත් රෝහණ මහත්මයා. සුබෝදෑසනක් ඔබට. ඔව් මේ වෙනකොට මේ දැන් වෙලාව උදෑසන 6යි විනාඩි 7යි මේ වෙනකොට ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තියෙන අලුත්ම තොරතුරු මොනවද ඔබතුමාට වාර්තා වෙලා තියෙන්නේ? ඔව් දැන් අත වශයෙන්ම මේ වන විට දැන් දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. අද අපිට වාර්තා වෙලා තියෙන ආකාරයට රටේ ජනතාවගෙන් බොහොමයක් 99%කට ආසන්න පිරිසක් ඇඳිරි නීති නිරෝධායන ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරනවා. නමුත් ඊයේ ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේදී අපි දුටුවා මීටරයක දුර තබාගෙන වෙළඳසැල් වලට පිටින් පුද්ගලින් ඉතාම හොඳින් විනීතව විනයගරුකව කටයුතු කළ ආකාරය. නමුත් වෙළඳසැල් තුළට ඇතුළු වූාට පසු ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට සිදුුනේ. බොහෝ විට ඒ දුර තබා ගැනීමක් සිදුුනේ නැහැ. ඒ වගේම එකිනෙකා කණ්ඩායම් හැටියට සිටින ආකාරයක් දිස්ුණා. නමුත් ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවකවත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන ලෙස නිරන්තරයෙන් මේ වසංගත රෝග විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ ඒ දුරස්ථභාවය ඉතාම අත්‍යවශ්‍ය බව. ඔව් දැන් නිරෝධායන සමාන රෝහණ මහත්මයා නිරෝධායන ලක් නොවුණු පිරිසක් සම්බන්ධයෙන් විදේශ රටවල සිට පැමිණි පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය ඡායාරූප සමග නිවේදන නිකුත් කරලා තිබුණා. මේ අයගෙන් කී දෙනෙක් දැනට සොයාගෙන තියෙනවද? අතට මේ අයගෙන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම කිහිප දෙනෙක් සොයාගෙනත් තියෙනවා. සමහරු නිරෝධායන ක්‍රියාවලියට අවනත වෙමින් කටයුතු කළා. නමුත් තවත් සමහරු එම තත්ත්වයෙන් බැහැර වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ ඇඳිරි නීති කාලය තුල සහ ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවකවත් ස්වයං නිරෝධායනට ලක් වෙන ලෙසට දන්වා ඇති පිරිස්වලට තම නිවෙස් වලින් පිට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන් නිවෙස් තුළම අනිවාර්යයෙන්ම රැඳී සිටින්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කළා මේ නිරෝධායන ක්‍රියාවලිය ඒ වගේම මෙවැනි වසංගතයකට මුහුණ දෙන අවස්ථාවලදී වැදගත්ම සාධකය වන්නේ ජනතාව අතර ඇතිවන සමහර මතවාද. ඒ වගේම ජනතාව අතරට රැගෙන යන සමහර පණිවිඩ. දැන් පෙරේදා අන්තර්ජාලය හරහා යම් පුද්ගලයෙක් තවත් මතවාදයක් පතුරවලා තිබුණා. එනම් කොරෝනා හේතුවෙන් මරණ 10ක් වාර්තා වෙලා තියෙනවා. ඒ සංගවන බවට. මෙවැනි තත්ත්වයකින් ඔවුන් උත්සාහ කරන්නේ
මේ සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය නිරෝධායන ක්‍රියාවලිය සහ ජනතා විශ්වාසය බිඳගමන්. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. මුහුණු පොත හරහා මොහු මේ ගෙන ගිය ප්‍රචාරය නිසා ඒ විමර්ශනය කර එක්තරා පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. අවුරුදු 40ක පමණ පුද්ගලයෙක්. ඔහු අද දින අධිකාරියට ඉදිරිපත් කරනවා. දැන් මෙහි තියෙන විශේෂත්වය තමයි දැන් අපි සාමාන්‍යයෙන් මීට පෙර අවස්ථාවකදී අත්අඩංගුවට ගත්තේ ත්‍රිරෝධ රත්න රියදුරෙක්, ඒ වගේම මේ සැලුන් එකක වැඩ කරන පුද්ගලයෙක්. රටේ සාමාන්‍ය වෘත්තීන් වලට නිරත වෙන අය. නමුත් ඊ අත්අඩංගුවට ගත්ත පුද්ගලයා ඔහු ඕස්ට්‍රේලියාවේ අවුරුදු 8ක් පදිංචිව සිට පැමිණි පුද්ගලයෙක්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත්ත ශ්‍රී ලංකාවේ යම් උසස් අධ්‍යාපන ආයතනයක සේවය කරන පුද්ගලයෙක්. ඉතින් මෙවැනි පුද්ගලයන් මේ ආකාරයට කටයුතු කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඔව් අයිතිරෝධ මහත්මයා ඕකටම සම්බන්ධයක් සමාවෙන් අහන්න ඕන. දැන් ඊයේ මුහුණු පොතෙන් ඇතම් ප්‍රචාරයක් ගෙන ගියා මේ ගුවන් යානා වලින්, ඒක හෙලිකොප්ටර් යානා වලින් මේ ගුවන් හමුදා විස බීජනාශක රට පුරා පතුරවන මේක කටයුතු කරනවා කියලා. දැන් මේක ගුවන් හමුදා ප්‍රතික්ෂේප කරා. දැන් මෙවැනි අය සම්බන්ධයෙන් ඔබතුමාලා මොන වගේ පියවරක්ද ගන්න? මෙවැනි කටකතා ප්‍රචාරය. දැන් ඒ ගැනත් විමර්ශනයක් පවත්වනවා. ඒ ආකාරයට විමර්ශනයක් පවත්වනවා. දැන් ඒ විතරක් නෙමෙයි, ඊයේ තවත් පෝස්ට් එකක් තවත් දෙයක් වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO ආයතනය ස්ථිර කරලා තියෙනවා කියලා මේ රෝගය වාතය මගින් බෝ වෙන බව. දැන් මෙවැනි ප්‍රචාර රැගෙන යාමෙන් සමහරව බලාපොරොත්තු වෙනවා තමුන්ගේ නිෂ්පාදන මේ අවස්ථාවේදී විකුණා ගැනීම, බාණ්ඩ විකුණා ගැනීම මේ ආදී කටයුතු. ඉතින් එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙවැනි ව්‍යසන අවස්ථාවකදී තම තමුන්ගේ ධනය ලාභ ගැනීමට කටයුතු කිරීම. අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් අත්‍යවශ්‍ය ආහාර නිවෙස් වලටම ගෙන යාම සඳහා රජය වැඩපිළිවෙලක් සතුටු සමග සකසා තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් මුහුදේ දීවරීන්ට මසුන් මරණ අවස්ථාව ලබා දීලා තියෙන අඳිර නීතිය වෙලා. එතකොට මේ අල්ලන මසුන් ජනතාවතට යන්න ඕනේ. එතකොට මේ තදබදියත් අවම කරගන්න පුළුවන්. එතකොට මත්ස්‍ය වෙළඳාම් කරන පුද්ගලයන්ට පුළුවන් ද ආරක්ෂිත උපක්‍රම යටතේ ඒ නිවෙස් වලට හෝ මේ කියන්නේ නිවාස සංකීර්ණ වලට යන්න. ඒ වගේම බේකරි හිමියන්ගේ බේකරි නිෂ්පාදන වලට පුළුවන් ද මේ ගැන මොකක්ද අඳිර නීතිය කාලය තුල කොහොමද ගෙවල් ළඟට මෙම අත්‍යවශ්‍ය ආහාර ලබාගෙන එන තියෙන වැඩපිළිවෙල? ඔයත් වශයෙන් දැන් ඊයේ තීරණයක් ගත්තා මේ මත්ස්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒ වගේම ආහාර නිෂ්පාදනය, ප්‍රවාහනය, එළවලු, වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඒ වගේම විශේෂයෙන්ම තේ සහ සුළු අපනයන භෝග නිෂ්පාදනය, මෙවැනි කාරණා සම්බන්ධයෙන් යම් ආකාරයකට ඇඳිරි නීති තත්ත්වය තුළ වුවත් ව්‍යාතිරේක ලෙස නැත්නම් ලිහිල් ලෙස කටයුතු කිරීමට ඒකට හේතුව රටේ නිෂ්පාදනයේ ආහාර අපි අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ. ඇඳිරි නීති ඉවත් කරපු අවස්ථාවක හරි ලබා ගන්න. කෙසේ වෙතත් එවැනි අයට එම කටයුතු සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් ඒ සෑම විටම නිරෝධායන ප්‍රතිපත්ති වලට කරු කරන්න ඕනේ. දැන් උදාහරණයක් ලෙස යම් තැනක මාළු ප්‍රවාහනය කරනවා නම් නැත්නම් මාළු රැගෙන විත් එය බෙදා හරිනවා නම් යම් ස්ථානයකදී ඒ හැම විටම නිරෝධායන රෙගුලාසි වලට අනුව අදාළ දුර තබාගෙන, ඒ වගේම යම් ක්‍රියාවලියක නිරත වුණා නම් සම්බන්ධ අත්ෝදාගෙන මෙන්න මේ වගේ නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. හොඳයි. බොහොමත් ස්තුතියි ඔබතුමාට. ඒ සම්බන්ධ වුණේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා. ඔව්. මේ අතරේ අද දිනමින පුවත්පත සඳහන් කරනවා බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් කියලා. නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදිනියයි වාර්තා කර සිටින්නේ. ඇල්ලදිනිය වාර්තා කරනවා දිනමිනට කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ සමගම අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගැනීමත් එක්ක ක්‍රියාත්මක කරන විශේෂ විධිවිධානවල එක් පීපරක් විදිහට තමයි කාර්ය සාධක බලකායක් පිහිටුවෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී අඩාල වන දෛනික ජීවිතයේ කටයුතු යථාපරිදි පවත්වාගෙන යාම සඳහා සාමාන්‍ය ජනතාවට බාධා ඇතිවීම අවම කිරීම සඳහා තමයි මේ කාර්ය සාධක බලකාය ස්ථාපිත කරලා තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියලා කියන්නේ කාර්යශූර අමාත්‍යවරයෙක්. ප්‍රායෝගික අමාත්‍යවරයෙක්. මොකද අපි දැක්කා දිවි නැගුම වැඩසටහන අර්ථයේ අපි වවමු රට නගමු සංකල්ප අර්ථයේ රට පුරා ඒක සාර්ථක ක්‍රියාත්මක වුණ නිසා මේ අවස්ථාවේදී ප්‍රායෝගික මිනිසුන් තමයි දේශපාලඥය අවශ්‍ය වන්නේ. හොඳයි. ඒ වගේම ඊයේ
සර්වපාක්ෂික සමුළුවක් හැඳ වුණා. ඒ පිළිබඳවත් පුවත්පත් කිහිපයකම වගේ වාර්තා පළ වී තිබෙනවා. ඡායාරූප සහිතව වාර්තා පළ වෙන්නේ. එතනදී රජය ගෙන යන වැඩපිළිවෙල මොකක්ද කියන එක සහ අනාගත වැඩපිළිවෙල මොනවද කියලා පැහැදිලි වුණා. ප්‍රසාද් ඒ පිළිබඳ ආරංචිය තියෙන කොරෝනා මඩින්න ජාතික වැඩපිළිවෙලක් පක්ෂ නායක සමුළුවේදී තීරණය වුණා. ඔව් තීරණය පිළිබඳව තොරතුරු තියෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සේවය ගියා මේ සම්බන්ධයෙන් වාර්තාවක් අපි ඒ සඳහා දැන් අවධානය යොමු කරමු. කොරෝනා වසංගතය මැඩලීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. පක්ෂපාත බෙහෙදයකින් තොරව සියලු දෙනාගේ අදහස් සහිත යාන්ත්‍රණයක් තුළින් මීට විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවයි ඒ පක්ෂවල නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ. පක්ෂ නායකයන්ගේ මෙන්ම ආරක්ෂක හා සෞඛ්‍යංශවල ප්‍රධානීන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් එය සකස් කිරීමටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා. මම අගය කරනවා විශේෂයෙන්ම දේශපාලන භේදයකින් තොරව මෙවැනි අවස්ථාවකදී සියලුම පක්ෂ සහ සියලුම ජාතීන් එකට කවුවිය යුතු වෙලාවක එක්කව් වෙලා මේ කොරෝනා වෛරසයට විරුද්ධව ජාතිය බේරගන්න රට බේරගන්න ඔබතුමන්ලා එක්කව් වෙලා අදහස් ප්‍රකාශ කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ දැනටමත් ජනාධිපතිවරයා පත් කරලා තියෙන කාර්ය සාධක බලකාය එක්ක වැඩ කරන්න අපි යම් වැඩපිළිවෙලක් හදනවා දේශපාලන පක්ෂවල නායකින්ට ඒ අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ඒක ඔබත් එක්ක සාකච්ඡා කරන්න. දැනටමත් අඩු ආදායම් ලාභීන්ට ආහාර මල්ලක් ලබා දීමට ෆුඩ් කාඩ් එකක් දෙන්න ජනාධිපතිවරයා නියෝග කරලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳව පියවරවල් රාශියක් ඊයේ උපදෙස් දුන්නා. ඔව් මම හිතන්නේ දැන් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන පක්ෂණයක් රැස්වීම දිනුෂ පැවැත්වෙන සාමාන්‍යයෙන් අරලියගම මන්දිරයේ තියෙනවා ශාලාවක්. නමුත් එම රැස්වීම ශාලාව නෙමෙයි තිබුණේ. මොකද විශේෂ රැස්වීම ශාලාවක් තිබුණේ විශාල රැස්වීම ශාලාවක. මොකද හේතුව තමයි මීටර එක පරතරයෙන් තමයි ඊටත් වඩා පරතරෙන් තමයි දේශපාලන නායකින් රැස් වෙලා හිටියේ. මොකෝඩම් පැලඳගෙන හිටියා. සජිත් ප්‍රේමදාස මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතරත් මීටරයකට වඩා පරතරයක් තිබුණා. එක ළඟ තමයි හිටියේ. මොවුන් සියලු දෙනාම ඒ විසබීජ නාශකයන් අත් සෝදාගෙන අවිල්ල තමයි රැස් වෙන්න වාඩි උනේ. මෙහිදී විශේෂ කාරණයක් තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපන්දිනයත් යෙදී තිබුණේ ඊයේ දිනේ. දැන් මෙහිදී දැන් සුබ පැතුවා අතරත් දෙන්න බෑ. නමුත් ආයුබෝවන් කියලා සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයාට සුබ පැතුවා. මෙහිදී වැදගත්ම දෙයක් තමයි දැන් මෙහිදී පාර්ලිමේන්තුව රැස් කරන්න කියන කාරණේ කලින් සජිත් ප්‍රේමදාස මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වනේ. නමුත් ඔවුන් දෙදෙනා ඊයේ මේ කතාව කිව්වේ නෑ. හැබැයි රවුෆ් හකීම් මහත්මයා කිව්වා පාර්ලිමේන්තුව කැඳවීම අවස්ථාවක් තියෙනවා. ඒකට ගම්මන්පිල මහත්මයාගේ උදේ ගම්මන්පිල මහත්මයා කිව්වා එහෙම බැහැ කරන්න. මොකද පාර්ලිමේන්තුව රැස් කරොත් ඒ 225 ආසන මීටරයකට වඩා එහාට ගන්න අමාරුයි පාර්ලිමේන්තුව. ඒ වගේම කැනඩාවේ තත්ත්වයත් ඔහු මතක් කළා. ඔහු මතක් කරා. ඒ වගේම යුරෝපා සංගමය ඇතුළු රටවල් හුඟක් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නැතත් ඒවයි පාර්ලිමේන්තුව ක්‍රියාත්මකයි. නමුත් පාර්ලිමේන්තුව රැස් කරන්න කල් දාලා තියෙනවා. ඉතින් අපේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙද්දි ඒක වැරදි ආදර්ශයක් වෙනවා ජනතාවට ඒකරාශී වීම සම්බන්ධයෙන් කියන කාරණේ කිව්වා. ඒදි ප්‍රසාද් සමාවෙන්න දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා පහුගිය දවස්වල ඒ කියන්නේ මේ කුයිනින් ඖෂධය භාවිත කරන්න ආදී විවිධ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඊ මොනවද සජිත් ප්‍රේමදාස මහත්මයා මේ සර්වපාක්ෂික සමුළුවට ගෙන ආපු යෝජනා? සජිත් ප්‍රේමදාස මහත්මයා ඇහුවා දැන් මේ සඳහා මේ ඖෂධයක් හොයාගෙන තියෙනවද කියලා ඇහුවා. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කිව්වා අනිල් ජාසිංහ මහත්මයා කිව්වා එහෙම වෛරස් වලට ඖෂධයක් තාම හොයාගෙන නැහැ. නමුත් අපි වැලැක්වීම සම්බන්ධයෙන් පියවර ගන්නවා කියලා. ඒ වගේම හයිඩ්‍රොක්සිකොයින් කියන අර මේ ඖෂධය සම්බන්ධයෙන් කියන්නේ නේද? ඔව් ඒක වෙළඳ නාමය සහ ඖෂධ නාමය ගැන ප්‍රශ්නකුත් ඇතුළේ මම හිතන්නේ ඒ චන්න ජයසෝන මහත්මයා ඒකට පිළිතුරක් ලබා දීලා තියෙනවා. ඔව්. ඊට අමතරව තවත් මෙහිදී වැදගත්ම කාරණයක් තමයි දැන් මෙහිදී දැන් මේ දෛනිකව එදා වේල පිරිමසා ගන්න ජනතාව ඉන්නවනේ හුඟක්. ඔවුන්ට මොකද්ද කරන්න කියලා විමාල වීරවංශ, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර වගේ අමාත්‍ය මෙහිදී යෝජනා කරා. ඒතකොට අගමැතිතුමා කිව්වා දැනටමත් ජනාධිපතිතුමායි සම්බන්ධ පියවර අරන් තියෙන්නේ. ෆුඩ් කාඩ් එකක් උන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ආහාර ලබා නොමිලේ ලබා ගන්න පුළුවන් සහන ක්‍රමයක් ලබා දෙන්න යෝජනා කරලා ඒක ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. ඔව් ගෙනා යෝජනා බොහොමයක් ආවා මේ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන්. හැබැයි ඒ යෝජනා එද්දී අගමැතිතුමාට කියන්න තිබුණේ අපි ඔව් ඒකට මෙන්න මේ පියවර අරන් තියෙනවා මෙන්න මේ පියවර අරන් තියෙනවා කියන ටික් ටික් කරගන්න විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඒ නිසා අද දිනවෙන කියනවා අර්බුද විසඳීමේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන සතුටුදායක ප්‍රතිචාරයක් දැක්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහත්මයාගේ ප්‍රකාශයකුයි මේ දිනමින ඊපුවත්පතෙන් අපි උපුටා ගන්නේ. රජය අවශ්‍ය පියවරගෙන තිබෙන එක පිළිබඳව සියලුම දේශපාලන නායකයන්ගේ ප්‍රශංසාව පොදු වෙලක් වෙච්ච බව වාර්තා කරනවා. මේකත් එක්කම අපි සූදානම් විරාමයක් ලබන. විරාමයකින් පස්සේ එලි කරන්න සූදානම් එලි වෙන්න කලින් උදේ පත්තර. දැන් නිදහස් කරන්න නැතුව එහෙම නැත්නම් ලිහිල් කරන්න නැතුව ඇඳිරි නීතිය දිගටම තිව්වොත් කොහොමද සිකුරාදායෙන් පස්සේ කන්නේ බොන්නේ කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒකට උත්තරයක් තියෙනවා.
මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා සතොස ආයතනයේ නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක මහත්මයා. අපිට විනාඩි දෙකක් වගේ කෙටි කාලයක් තියෙන තුෂාර මහත්මයා ඔබතුමා කියන්න දැන් මේ ඇඳිරි නීතිය වෙලාවේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොහොමද අද ඉඳන් ගෙවල් වලටම ගිහිල්ලා ජනතාවට සතොස ආරක්ෂක අංශයෙන් ලබා දෙන වැඩපිළිවෙල කියන්නේ ඊටම කෙටියෙන්. විශේෂයෙන්ම රජය විසින් නියම කළ පාලන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් සතොස සහ ලංකා සතොස ආයතනයන් දෙක ඒකාබද්ධව දීප ව්‍යාප්ත වැඩසටහනක් අපි දියත් කරලා තියෙනවා. මේ වැඩසටහනේ අපේ මූලිකම අරමුණ වුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6කකින් යුත් සහන මල්ලක් ජනතාවට ලබා දීම. එම කටයුත්ත මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවත් ඒ වගේම වෙනත් හමුදා සහාය ලබා ගනිමින් මේ වෙන විට එම සහන මල්ල දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු කරගෙන යනවා. ඔව් තුෂාර දිසානායක මේ සමාවෙන්න මේ මොනවද මේ අත්‍යවශ්‍ය ආහාර මල්ලේ තියෙන කියන අංග 6ක් කියවනේ මොනවද තියෙන්නේ? ඔව් සහල් සීනි පරිප්පු අල ලූණු ඒ වගේම තින් මාළු. ඒ වගේම මෙම රජය විසින් පනවා තිබෙන ඇඳිරි නීති සමයේදී අපි දුටුවා ඇඳිරි නීති ඉවත් කළ සැනින් බොහෝ වෙලාවට ජනතාව ඒකරාශී වන ආකාරය. මේක තම යම් ආකාරයකට ගත්තොත් සම්පූර්ණ සාධාරණ තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැතිව මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. ඉතින් කොහොම නමුත් මේ තත්ත්වය අවම කිරීම සඳහා රජය විසින් ගනු ලබූ ක්‍රියාමාර්ගය වූයේ අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම ලබා දීමේ ක්‍රියා. අද දින ඔබතුමා කියන්න පුළුවන්ද අද දින මොන ප්‍රදේශවලටද මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනියන්නේ කියලා? ප්‍රසාද් විශේෂයෙන්ම අපේ බලාපොරොත්තු වෙන්නේ අද දිනය තුළ මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න විශේෂයෙන්ම රතු කලාපයක් ලෙස නම් කරලා තියෙන බස්තාහිර පළාත තුල තමයි මේක මුලින්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් මේ පහසුකම ලබා ගන්න කෙනෙක්ට දුරකථන අංකයක් එහෙම තියෙනවද? මොකක්ද ක්‍රමවේදය තුෂාර දිසානායක මහත්මයා? දැන් මේ වන විට අපි සතොස සහ ලංකා සත්ස මගින් මේ සම්බන්ධයෙන් අපි තාම ප්‍රසම්පාදන ක්‍රියාවන් නියැලලා ඉන්නවා. ඒකම ගිවිසුම් ගත වීමට නියමිතයි අදාළ පෞද්ගලික ආයතන දෙකක් සමග. ඒ ආයතන දෙක සමග අද දිනය තුළ ගිවිසුම් ගත වූ සැනින් මම හිතනවා හෙට දිනේ හෝ ඉනිබ්බිතිව අපිට හැකියාව තියෙනවා ඒ අදාළ දුරකථන ඇමතුම් දෙක ලබා දෙන්න. ඔව් දැන් අද දින තුලදී දැන් නිවාස වලට ගම්මාන වලට නැත්නම් මන්සන්දි වලට නිවාස සංකීර්ණ වලට ඔබතුමන්ලාගේ ලොරි එනවද මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අරගෙන අද දින තුල? අද දින පැමිණීමට ඔව් දැන් එහෙම එන බඩු ගන්න ජනතාව මොන වගේද එන්න ඕන? මොකක්ද ආරක්ෂක උපක්‍රම ඔබතුමාලා කියන්නේ? මොකක්ද දෙන උපදෙස් ඉතා කෙටියෙන් කියන ජනතාවට කොහොමද ඇවිල්ලා බඩු ගන්න කියලා සහ ඒවයි මිල ගණන් ගැන යමක් කියන්න. ඔව් විශේෂයෙන්ම අපි තාම මේ ඇඳිරි නීතියේ පවතින කාල සීමාව තුලයි මේක බෙදා හැරීම සිදු කරන්නේ. මේකේ යාන්ත්‍රණය ගොඩ නැගෙන්නේ ප්‍රාදේශීය ලේකම් හරහා ග්‍රාම නිලධාරී තැන දක්වා. එතකොට ඒ අය ලබා දෙන නිර්ණායකයන් සහ ඒ අය ලබා දෙන මාර්ගයන් ඔස්සේ තමයි අපි ගමන් කරමින් සිටින්නේ. මිල කීයක් විතර නේද? සමාවෙන්න තුෂාර දිසානායක මහත්තයා මේ භාණ්ඩ 6 මිල කීයක් විතර නේද මේ මල්ල? රුපියල් 250න් පටන් ගන්නවා. රුපියල් 250න් සිට රුපියල් 500 1000 1500 වගේ මට්ටම් වලට එක් අයගේ අවශ්‍යතාවය පරිදි මිල ගණන් අනුව ඒ පාර්සල් සකසලා තියෙන වර්ග කිහිපයකට නේද? සකස් කරලා තියෙන වර්ග කිහිපයකට සකස් කරලා තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි තුෂාර දිසානායක මහත්මයාට. ඉදිරි දවස්වලත් අපිට එතුමාට කතා කරන්න සිද්ධ වෙයි. රුපියල් 250 ඉඳලා 1500 දක්වා ඔබේ ආදායම සහ ඔබේ අවශ්‍යතාව අනුව දැන් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණොත් දිනුෂය එතකොට අර මීටරේ පරතර ප්‍රශ්න නැහැ, මුඛවාඩම් ප්‍රශ්න නැහැ, ගිහිල්ලා තදබදයක් ඕනේ නැහැ, ගෙදරින් දැම්ම අවශ්‍ය දේ කරගන්න පුළුවන්. හැබැයි මේකට සහාය දෙන්න. මෙතෙන්ට ගිහලා දැන් ලොරිය ආපු ගමන් ගිහිල්ලා ලොරිය වට කරගෙන පොරකන්න යන්න එපා. එක ගෙදරින් එක්කෙනා බැගින් ආරක්ෂිත උපක්‍රම උපයෝගී කරගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය දේ අරගෙන ඉක්මනටම ගෙදරට එන්න. ඔව්. ඒ වගේම තමයි දැන් පොලිතින් සහ ප්ලාස්ටික් මතත් මේ විෂ බීජය රැඳීමේ ජීවකාලය වැඩි. ඒ නිසා දැන් මේ සියලු දේවල් අතපත ගෑවයින් පස්සේ විෂ බීජ නාශකයකින් අතපය පිරිසුදු කරගන්නේ විශේෂයෙන්ම අත් දෙක සෝදා ගැනීම ඉතාමත් වැදගත්. ඒ අතරේ දිනමින පුවත්පත වාර්තා කරනවා
භාණ්ඩ අපනයනය යළි ආරම්භ වී තිබෙනවා කියලා 23 වෙනිදා සිට ලංකාවෙන් භාණ්ඩ අපනයනය කිරීම ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා කියන්නේ තේකොළ ඉස්සන් වගේ භාණ්ඩ මේ විදියට ශ්‍රී ලංකාවෙන් නැවගත කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඒක සතුටුදායක පුවතක්. දිනබින පුවත්පත එය වාර්තා කරනවා. ඒ අතරේ පුවත්පත් කිහිපයකම වාර්තා වන කාරණාවක් තමයි නිරෝධායනට ලක්වෙච්ච පිරිස ආරක්ෂකාංශවල අධීක්ෂණ යටතේ නිරෝධායනට ලක්වෙච්ච පිරිස ඊයේ පළවෙනි කාණ්ඩය තමන්ගේ නිවෙස් බලා ගමන් කළා. ඒක අරුණ පුවත්පතේ තියෙන නිරෝධායනයට ලක් වූ 313ක් ගෙදරයයි කියලා. තවත් 1500ක් කන්දකාඩු පූනානි වලින් මේ සතියේ නිවෙස් වෙත ගෙනියන්න ලෑස්ති. ඒක දිනමින පුවත්පතේ තිබුණ යුද හමුදාව යටතේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වූ 350ක් නිවෙස් කරා ගිය බව. මෙතෙන්දී දිනස යමක් කියන්න ඕන. මෙතෙන්දී යුද හමුදාව මේ අවස්ථාවේදී කිව්වා සංවේදී කාරණා කිව්වා ඔබ ඇති කළ හානිය මකන්න බැහැ කියලා. ඉතින් සංවේදීවක මොකද මතකද මේ දකුණු කොරියාවෙන් ආපු ඇතැම් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණා. ඒතර ඔවුන් තමයි ඔවුනුත් මේ ඊයේ ගිය පිරිස අතර හිටියා. ඒතර ඔවුන්ටත් මම හිතනවා ඉතාම ලැජ්ජාවටපත් වුණා. මොකද ඔවුන් කරපු ඒ වරද. නමුත් යුද හමුදා උත්තර දුන්නේ තමන්ගේ සත්කාරත්වය තුලින්. මේක දැකපු එතන හිටපු බොහෝ දෙනෙක් කිව්වා ගෙදරට වඩා හොඳට අපිට සැලකුවා කියලා. ඉතින් මම හිතන්නේ දැම්මත් මේ කලහකාරී ලෙස හැසිරුණු අය දැම්මත් මොකද්ද අපි විය යුතු දේ රටට කියන එක අවබෝධ කරගත්තොත් ඉතාමත් වටිනවා. ඔව් ආරක්ෂක අංශවලේ උපදෙස් දෙද්දී දේශනයේ දෙද්දී සමහරු හිටියා අර ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ Facebook වීරයන් වෙච්ච සමහරු හිටියා. කොහොමුණත් දැන් ඔවුන්ගේ ක්‍රියාකලාපේ ආදීනව නැවත අනික් පැත්තෙන් පේන්න පටන් ගන්නවා. අද අරුණ ඊපුවත්පත වාර්තා කරනවා අර යුද හමුදා කර්නල්වරයාට පමණක් නෙවෙයි ඔහුගේ පවුලේ උදවියටත් කොරෝනා ආසාදනය වී ඇති බව. මේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කලහකාරී තත්ත්වයක් ඇති වුණා. ඒක පාලනය කරගන්න තමයි යුද හමුදා කර්නල්වරයා කටයුතු කරේ. ඔහුව කොරෝනා ආසාදිතයෙක් බවට පත් වුණ අවසානයේදී ඒ විතරක් නෙවෙයි ඔහුගේ මව සහ පුතාත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා කරට සිටිනවා අද අරුණ පුවත්පත. යුද හමුදා කර්නල්වරයා පෙරේදා රාත්‍රියේ අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ පුතා සහ මමත් එම රෝග ලක්ෂණ පෙන්වුම් කරපු නිසා වේරහැර රෝහලට ප්‍රතිකාර කිරීම සඳහා ඊයේ ඇතුළත් කර තිබෙනවා. මවගේ අසාධ්‍ය තත්ත්වය නිසා රෝහල්ගත කර බව තමයි වාර්තා වෙන්න. බලන්න ඔබ කරපු නොමනා වැඩේ නොහිතා කරපු වැඩේ ආදීනව අවසානයේදී කාටද මේ භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ කියලා. ඒ අතරේ සුළු වැරදිවලට හිරේ ගියාට සහන දෙන්න සොයා බලනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කළා මේ කාරණාව පිළිබඳව සොයා බලන්න. මේක මේ කොරෝනා වලට අදාළ කාරණාවක් නෙවෙයි. කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. ගැටලුවක් ජනාධිපතිවරයාට මේ බන්ධනාගාරගත වෙච්ච බොහෝ දෙනෙක් ඉල්ලීමක් කර තිබුණා. ඒ කියන්නේ සුළු වැරදි වලට දීර්ඝ කාලයක් කියන දඩයක් ගෙවා ගන්න වගේ බැරි කාරණා නිසා. එතකොට සුළු වැරදි වලට හිරේ ගියාට සහන දෙන්න සොයා බලන්න නීති විශාරදයන්ට ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙනවා. අර කමිටුව යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි. අපි සූදානම් විරාමයක් ලබන්න. විරාමයකින් පස්සේ උදේ පත්තර සමග යලිත් මුණ ගැහෙමු. විදේශ පුවත් අතරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා දැන් කොරෝනා ආසාදිතයන්ගෙන් පළවෙනි ලක්ෂය වාර්තා වෙන්න දවස් 67ක් ගියා. දවස් 67කදී පළවෙනි ලක්ෂය වාර්තා වෙන්නේ. හැබැයි දෙවැනි ලක්ෂය වාර්තා වෙන්නේ දවස් 11ක් ඇතුළත. තුන්වන ලක්ෂය දවස් 4ක් ඇතුළත වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා කියලා කියන්නේ මේක ඉතාමත්ම අවදානම් සාගත තත්ත්වයක් කියලා. ලෝක තත්ත්වයක් කියලා. ඒ වගේම දැන් ඊයේ වුහාන් ප්‍රාන්තයේ යම්කිසි තත්ත්වයක් වාර්තා වෙලා දැන් චීනයේ ආපහු කොරෝනා රැල්ල දෙවෙනි රැල්ලක් ඇති වෙයි කියලා මතයක් ගියා. නමුත් චීනය කිව්වා එහෙම දෙයක් වෙලා නැහැ කියලා. ඒ වගේම සතුටුදායක ප්‍රවෘත්තියක් වෙන වුහාන් ප්‍රාන්තයේ වසා තිබූ වුහාන් ප්‍රාන්තය සංචාරකයන්ට අද සිට විවෘත කරන්න චීනය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි දැන් අද විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන දිනුෂ. විශේෂයෙන්ම කොරෝනා ගැන දැන් රජය ගැන පීවර සහ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්න පමණයි පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය රැස් වෙනවා. ඒ වගේම දහවල් 1ට ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා තිබෙනවා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා. ඔව්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා මේ කොරෝනාවට එරෙහි සටන හරියට ෆුට්බෝල් ගේම් එකකට සමාන කරනවා. එතකොට ගෝල් එක ආරක්ෂා කරගන්න එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අපි සෝෂල් ඩිස්ටන්ස් ඒ කියන්නේ එකිනෙකා අතර පරතරය තියාගන්න එක, ගෙදරින් පිට යන්න නැතු ඉන්න එක මේවා හරියට ගෝල් එක ආරක්ෂා කරගන්න වගේ දේවල්. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ තරගයක් ජයග්‍රහණය කරන්න.
පොරොන්දු අරගෙන අනික් පැත්තට යන්න ඕනේ. ඒ නිසා ආක්‍රමණශීලීව හැසිරීම එහෙම නැත්නම් ඉදිරියට යෑම වැදගත්. හරියට ෆුට්බෝල් ගේම් එකක් වගේ මේ කොරෝනා වෛරසය එක්ක කරන සටන. ඒ නිසා එක පැත්තකින් ගෝල් කණු ආරක්ෂා කරගන්නවා වගේම ඉදිරියට යාමත් ඉතාමත්ම වැදගත්. ලෝකේ රටවල් ගත්තොත් ඉන්දියාව දවස් 21කට හදිසි ඇඳිරි නීතිය තත්ත්වය ප්‍රකාශයටපත් කළා. තායිලන්තයේ මාසයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයටපත් කළා. නවසීලන්තයේ සති දෙකක් අපි වාර්තා කළා. මේ තත්ත්වය ඇතුළත ඔබ සහ මා තවම සුරක්ෂිතයි. හැබැයි ඔබ සහ මා විමසිලිමත් නොවුනොත් ඔබේ මගේත් මුළු රටේමත් අනාගතය හෙට දවස ඉතාමත්ම අවදානම් සාගත වෙනවා. ඒ නිසා ඔබේ විමසිල්ල, ඔබේ ඉවසිල්ල සහ ඔබේ ආරක්ෂාව රටේත් ඔබේත් මගේත් ආරක්ෂාව. මේ කාරණාව හිතන්න අපි නැවත හෙට දවසේදී මුණ ගැහෙමු. සීල සත්‍යෝ නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන ප්‍රාර්ථනෙයින්ම අපි උදේ පත්තර හමාර කරනවා. ආයුබෝවන්.